අයබෝන් සුබ උදෑසනක් හිතවතුනි ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා මේ මාසයේ අවසාන දිනේදී අප පත්තරේ වැඩසටහනෙන් මෙසේ මුණ ගැසෙන්නේ කාලය ගෙවිලා යන ඉක්මන අපටත් හිතා ගන්නට බෑ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හැබැයි පවතින තත්ත්වය සමගින් ඒ තත්ත්වය තවත් වෙනස් වෙලා ඒ තරමටම කාලවකවානු දිනවකවානු හරිහැටි ගණන් කරන්නට හිතා ගන්නට බැරි තරමට කාලය ගෙවිලා යනවා. හැබැයි ජීවිතේ වටිනාකම අපට අඩු කරන්නට බෑ. ඒ නිසා ගෙවි ගිය කාලේ අතපස වුණු කාරණා මග හැරුණු කාරණා නැවත ජීවිතයට එක්කාසු කරගන්නට ඉලක්ක සපුරා ගන්නට අප ජීවිතය අදිටන් කරගත යුතුයි. අද 31 වෙනිදා විශේෂ දවසක් බවට පත්වන්නේ අපවත්වන්නට යෙදුණු අතිපූජනීය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සව කටයුතු අද දවසේදී නිදහස් චතුරාස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත වනවා. ඒ අනුව අද ජාතික ශෝක දිනයක් බවට පත් කර තිබෙනවා. ඒ අනුව ඒ කතාව නැත්නම් ඒ වතාවත් සිදුවෙන ආරණා පිළිබඳව අප සූදානම් ඔබට කියන්නට. ඒ අනුව අපි සූදානම් වෙන්නේ ඉරිදා දවසේ පත්තරය ආරම්භ කරන්න. ඔබ දන්නවා පත්තරේ ඉරිදා වෙනස් වෙන්නේ. මගේ හිතවත් ෆෙරෝස් ඩීන් සමගින් ඉංග්‍රීසි පුවත්පත් සමාලෝචනය කරන්නත් අපි කල්පනා කරනවා. අයබෝන් good morning. අයබෝන් good morning. අලුත් මාසයක් හෙට ඉඳන් පටන් ගන්නවා. ඒත් එක්කම අපි කොහොමද හැසිරෙන්න ඕන? අපිට එන මාසේ මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? ඒ ටික ඔක්කොම අපි බලමු පත්‍ර වලින්. හැබැයි ඉස්සෙල්ලාම අපි සිංහල පත්‍රයකින් පටන් ගමු. ඔව්. සිංහල ජාතික පුවත්පත් වලට යද්දී අපි තෝරා ගන්නවා අද දවසේදී ආරම්භ කරන දෙවෙනි ඉරිදා සංග්‍රහය විශේෂයෙන්ම අමරිකානු සමාගමකට නොරචෝලේ LNG බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් මේ දවස්වල සමාජයේ බොහෝ කතාබහක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දේශපාලන මතිමතාන්තර දරන්නවුන් විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ අතර දැන් මේ තත්වයේ අද ප්‍රධාන පුවත් සිරස්තල බවට පත්වෙමින් වාර්තාකරණය කරද්දී අපි දෙවෙනි ඉරිදා සංග්‍රහයෙන් ආරම්භ කරන්නේ මෙන්න මේ ගැන කියවෙන පුවත් කිහිපයක් සමගින් LNG ඇමරිකාවට නොදෙනු ආණ්ඩුවට පක්ෂ 11න් චෝදනා පත්‍රයක් සිරිමන්ත රත්නසේකර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ ගැන වාර්තා කරනවා. දැන් මේ LNG බලාගාරය විශේෂයෙන්ම පිළිබඳව සිදුවීම පිළිබඳව තමයි අද වඩාත් අවධානය දිවයින යොමු කරන්නේ. රටට ජනතාවට හිත ඇති ආණ්ඩු පෙළගැස්මක් සිදු කිරීම වෙනුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් පසුගිය සිකුරාදා ප්‍රතිඥා දුන්හ. රටේ ජාතික සම්පත් විදෙස් රාජ්‍යයන් වෙත විකුණා දැමීමට එරෙහිව ජනතාවට කරුණු කීම වෙනුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගොඩනගන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය කොළඹදී ආරම්භමින් ඔහු මේ ප්‍රතිඥාව ලබා දුන්නායි කියමින් මේ බව සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ චෝදනා පත්‍රය පිළිබඳවත් මෙහිදී සඳහන් කරනවා. දැන් මේ මහජන මන්ත්‍රණ සභාව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකින්ගෙන් සදුම්ලක් මේ විද්වත් නැත්නම් මහජන සභාව පිළිබඳව අද ඡායාරූප වාර්තාවක් සමගින් මේ විශේෂ සම්මන්ත්‍රණය සැසිය පිළිබඳ වාර්තා කරනවා දිවයින. මහජන මන්ත්‍රණ සභාව පැවති ආකාරයේ ඡායාරූප අද ප්‍රධාන ඡායාරූප වාර්තාවෙන් දිවයින උපුටා ගන්නේ. එහිදී කියවෙන කාරණා ඔබට පේනවා ඉහළ ඡායාරූපෙන් ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 නායකින් මේ මහජන මන්ත්‍රණ සභාව සඳහා වාඩි වී සිටින ආකාරයේ පහළ ඡායාරූපෙන් ඒ සභාවට පැමිණි ආරාධිතින් සහ විශේෂයෙන්ම සංඝ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ඒ වගේම අනෙකුත් පූජනීය ප්‍රසාදින් වහන්සේලා කිහිප නමක් LNG බලශක්තිය අමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක මූලාසනයෙන් මහජන මන්ත්‍රණ සභාවේ මංගල රැස්වීම පිටකොට්ටේ සෝලි ශාලාවේදී පැවැත්වුණා. අතුරුලේ රතන හිමියන් එවැගේම වාසුදේව නානායක්කාර විමල් වීරවංශ උදේ ගම්මන්පිල දයාසිරි ජයසේකර එවැගේම ආදී අමාත්‍යවරුන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ ආදී වශයෙන් මීට සහභාගී වූ සම්බන්ධ වූ සියලු දෙනාගේම විස්තර සමගින් කමල් බෝගොඩ අද ලංකාදීපේ දිවයින පුවත්පතට සමාවන දිවයින පුවත්පතට මේ ප්‍රධාන ඡායාරූප වාර්තා කරනවා. දැන් ඒ සමගින්ම මේ ඇතිව තිබෙන ආණ්ඩුව තුළ ඇතිව තිබෙන යම් අර්බුදකාරී තත්වය පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමු අද්දී අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශයක් සහ මැදිහත්වීමක් තියෙනවා. මේ සියලු කාරණා හමුවේ එතුමාගේ මැදිහත්වීම අද ලංකාදීපේ තෝරා ගන්නවා තමන්ගේ ප්‍රධාන පුවත ලෙසින්. ආණ්ඩුවේ අර්බුදය විසඳන්නට අගමැති මැදිහත් වෙයි අජන්ත කුමාර අගලකඩ මේ වාර්තාව ගෙනෙනවා. ඒ අනුව ආණ්ඩුවේ බලවතුන් සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හවුල්කාර පක්ෂ අතර ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති පක්ෂ නායකයන්ගේ විශේෂ හමුව අගමැතිවරයාගේ මැදිහත් වීම මත සිදු වූවක් බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ කියලයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කරනවා ආණ්ඩුව හා හවුල් පක්ෂ අතර ඇතිව තිබෙන ගැටුම විසඳීම සඳහා
මැදිහත් වන්නේයි දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණා. ඒ අනුව මේ මැදිහත් වීමට විශේෂ මැදිහත් වීමට අග්‍රාමාත්‍යවරයා එළඹිලා තිබෙනවායි කියන කාරණාව තමයි අද ලංකාදීපය තමගේ ප්‍රධාන පුවත වශයෙන් තෝරාගන්නේ. අපි බලමු චන්දන සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. අර ඔයා බලබලා හිටපු විශේෂ චාරිකාව මේ විනෝද චාරිකාව දැන් යන්න පුළුවන් වෙන එකයි තියෙන්නේ අද මේන් හෙඩ්ලයින් එක හැටියට Sunday Observer එකේ. Train services to resume normal operations, inter-provincial travel restrictions lifted. President Gotabaya Rajapaksa has instructed to lift the current inter-provincial travel restrictions after 4 a.m. today, October 31st. Thus, people will be permitted to resume their daily routines under the new normal guidelines. General Manager of Lanka Railways, Dhammika Jayasundara, said that inter-provincial trains will operate from November 1st. He said that the train services are resuming normal operations after clearance from the Health Ministry. However, passengers need to follow COVID-19 guidelines. He said 152 inter-provincial trains will resume for office workers and the public. Passengers could also obtain train tickets at the ticket counters. Director General of the National Transport Commission, Nilan Miranda, had said that the inter-provincial bus service will commence from today, October 31st, with the easing of travel restrictions. Making කියවෙන්නේ හෙට සිට දුම්රිය ගමන් බිමන් කරගන්න පුළුවන්. ඒ දුම්රිය සේවාවල් ටික යථා තත්ත්වයට පත් වෙනවා. ඒත් එක්කම අද ඉඳන් පළාත් අතර බස් සේවාද ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. ඒ වුණාට මගීන්ට කියලා තියෙනවා, මගීන්ගෙන් ඉල්ලා සිටිනවා COVID-19 රෝගය මේ ව්‍යාප්ත වෙන්නේ නැති වෙන විදිහට හැසිරෙන්න කියලා. ඒ කියන්නේ සමහර විට හිටගෙන යන මගින් ඉන්නවා නම් ඒකට කොහොමත් ඉඩ දෙන්න නැහැ සාමාන්‍යයෙන්. හැබැයි අපි දැක්කා බොහෝ තැන්වලදී විශේෂයෙන්ම මේ බස් රථවල හිටගෙන යන ආකාරයකට හේතුව ඇතැම් විට බස් රථ ප්‍රවාහන මාධ්‍යයක් විදියට ප්‍රමාණය නැත්නම් අඩු වෙද්දී බස් රථ අඩු වෙද්දී යන්න තියෙන එක මාධ්‍ය තියෙන එක බස් එක නම් යනවා ඒකේ ඔක්කොම. ඒ නිසා ඔන්න වගේ තත්ත්වයන් නැත්නම් ප්‍රායෝගික තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. කොහොම නමුත් අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ ඒවා අනුගමනය කරමින් බස් රථවල ප්‍රවාහන මාධ්‍යවල ගමන් කරන්න කියන එක තමයි ඉල්ලීම නේද? ඔව්. අපි ඊළඟට බලමු තවත් එකක්. GCE O-level and A-level classes to resume on the 8th of November. The Education Ministry will resume GCE ordinary level and advanced level classes in state schools on the 8th of November. Education Minister Dinesh Gunawardena said that the COVID task force has approved the reopening of grades 10 to 13 for physical classes. Thus, the ministry has decided to resume academic activities for those students on the 8th of November. ඒ කියන්නේ O-level සහ A-level පන්තිවල සිසුන්ට පාසල් නොවැම්බර් මාසේ 8 වෙනිදා යාලෙත් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ඒ කතාවෙන් කියවෙන්නේ. මම හිතන්නේ ගොඩක් ළමුන් සිසුන් බලාපොරොත්තුෙන් හිටියා ඉක්මනටම ඒගොල්ලන්ගේ විභාග ටික ඉවර කරගන්න පුළුවන් වේද කියලා. එතකොට 10 සහ ශ්‍රේණි 13 දක්වා පන්ති ටික නොවැම්බර් මාසේ 8 වෙනිදා ඉඳන් අයිත් පටන් ගන්නවා කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඊළඟට බලමු Tourism Ministry targets 250,000 tourists per month, written by Udita Kumarasinghe. The Tourism Ministry will implement a promotion campaign to reach a target of 250,000 tourists arrivals per month. Our global promotion program will be implemented in March or April next year, but we have launched a special short-term program aiming to attract at least 250,000 tourists to Sri Lanka every month. Tourism Minister Prasanna Ranatunga told the Sunday Observer yesterday. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මම හිතන්නේ සංචාරකයන් විදේශ සංචාරකයන් ලංකාවට එන ගාන බොහොම වැඩි. ඒ වුණාට දැන් ලක්ෂ 2.5ක විතර සංචාරකයන් ලංකාවට ගෙන ඒමට පොඩි ව්‍යාපාරවල ටිකක් කරගෙන යනවා කියන එක තමයි මාසයක් ඇතුළත. හැම මාසෙටම. ඔව් මාසයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වෙද්දි වගේ ඒ වගේ තියෙනවා ලොකු වැඩසටහනක්. ඒකෙන් ගොඩක් මම හිතන්නේ සංචාරකයන් ලංකාවට එනවා. ඒ වුණාට දැන් මේ දවස් ටිකේ මාසයකට ලක්ෂ 2.5ක විතර සංචාරකයන් ලංකාවට ගෙනීමට පොඩි වැඩසටහනක් ඒගොල්ලෝ පටන් ගන්න යන්නේ.
ඒ කාරණාවට යමක් එකතු කරොත් එහෙම දැන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල මාසයකට ලක්ෂ 2.5 බැගින් වූ සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වා ගනිද්දී අපි මතක් කරන්න ඕන සංචාරක ගමනාන්තයක් ලෙසින් ඩෙස්ටිනේෂන් එකක් විදිහට ලංකාවට නැවතත් වර්ගීකරණයක් ලැබුණා. ඉහළ වර්ගීකරණයක්. ඒ අනුව සංචාරය කරන්න සංචාරකයෙකුගේ හොඳම ගමනාන්තය මූලික 10 අතර ශ්‍රී ලංකාව පවතිනවා කියන දේත් එහිදී මතක් කරන්න ඕන. එය ඉතාමත් සුබ තත්ත්වයක්. දේශීය පුවත්පතට යන්නේ ලංකාවේ ඉදිරි ආර්ථික තත්ත්වය කොහොමද හැමදෙනාම කතා කරන්නේ ඕක තමයි මම හිතන්නේ මේ දවස්වල සියලු දෙනාම එය විවිධ නම් වලින් කතා කරත් අවසානයේ කතා කරන්නේ පොකට්ටුවට ලැබෙන ගාණ සහ මුදල කියන කාරණාව. ඔය අතර මහ බැංකුව අධිපති අජිත් නිවාර් කබ්‍රාල් මහත්මයාගේ අදහස් දක්වීමක් තිබෙනවා දේශීය පුවත්පතේ වාර්තා කරනවා. මේ මාස දෙක තුනේ උද්ධමනය නගීවි ව්‍යාපාරික වාර්තාකරු මහ බැංකුව අධිපතිවරයාගේ මේ ප්‍රකාශය වාර්තා කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යාම නිසා ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය නොයසේනම් භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ වේගය වැඩි විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාර් කබ්‍රාල් මහත්මයා දේශයට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ඉතාමත්ම අපට දැනෙන්නේ මේ සියලු කාරණා අපගේ මුදල් පසුම්බියට දැනෙන කාරණාවක් වෙන නිසා අවසානයේදී පසුගිය මාස කිහිපය තුළ 6%-7% අතර පැවති උද්ධමන අනුපාතයේ ඉදිරි මාස කිහිපය තුළ 8.5ක් පමණ තෙක් ඉහළ යා හැකියයි අනුමාන කරන බව පැවසූ මහ බැංකුව අධිපතිවරයා එහෙත් ලබන වසරේ මුල් කාර්තුව වන විට උද්ධමන අනුපාතය 4.6 අතර මට්ටමකට අඩු විය හැකි බවද පුරෝකථනය කරනවා. නැත්නම් එතුමා අදහස් දක්වා සිටිනවා. අපි බලමු එය කෙසේ සිදුවේද කියන කාරණාව. ආදේශයෙන් පස්සේ අප ගොඩවන්නේ ලංකාදීපයට. ලංකාදීපේ කියනවා දැන් උද්ධමනය පිළිබඳව ආර්ථික අවපාතය ආර්ථික අහේනිය පිළිබඳව කතා කරද්දී ඇතැම් ලැබෙන්නට තියෙන ආදායම් රජයට අහිමි වී යාම මේ මොහොතේදී මොනතරම් බරපතල පාඩුවක්ද අපගෙන් කවුරු හරි ණයකට අල්ලන් තියෙන ඉල්ලගෙන තියෙනවා නම් මුදලක් ඒ ණයට ඉල්ලගත්ත මුදල තවමත් දෙන්නේ නැත්නම් අපිට ඒක දැනෙනවා. මෙන්න මේ වගේ කතාවක් ඒ වගේ කතා කිහිපයක් තියෙනවා. ආයතන 100කින් රජයට කෝටි 3000ක බදු පොල්ලක් ඒ අතර කැසිනෝ කාර්යෝත් කියලා සුජිත් හේවාජුලිගේ ලංකාදීපයට වාර්තා කරනවා. ලංකාදීපේ වාර්තා කරන අකුරක් ගානේ තමයි අපි සඳහන් කරන්නේ. ආයතන 100කට ආසන්න සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 3000කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නොයසේනම් කෝපා කමිටුව සඳහන් කරනවා කියන දේ තමයි මෙහිදී සඳහන් කරන්නේ. මේ මුදලින් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ආයතන විසින් ගෙවිය යුතු බදු සහ දඩ මුදල් බව එම කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා. එසේම කැසිනෝ ආයතන ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 267කට වැඩියයිද එම කමිටුව සඳහන් කරනවා. ඉතින් මේ ආදි වශයෙන් මේ බදු මුදල් පැහැර හැරීම සහ ඒ බදු මුදල් රාජ්‍ය ආදායමට නොලැබී යාමේ කාරණාව වගවිත්තිය තමයි මෙහිදී සඳහන් කරන්නේ. ඔය අතර දැන් රටේ ආර්ථිකය ටිකක් බරපතල තත්වයක පවතින්නේ කවුරුත් තේරුම් ගන්න ඕන ලෝක ආර්ථිකයත් එහෙමයි. ඔය අතර අප බොහෝ උත්සාහවන්ත වෙනවා රාජ්‍ය ආදායම් වැඩි කරගන්නට. ඔය අතර විශේෂයෙන්ම අපගේ වියදම් සීමා කරගන්නේ මොකද දරන්න වෙන විය පැහැදම් වැඩි නිසා. ඔය අතර වෙන අපූර්ව කාරණාවක් ඔබට දැනෙන මට දැනෙන කාරණාවක් අද ලංකාදීපේ වාර්තා කරනවා. ඒ දැනෙන විදිය කොහොමද කියලා අපි හිතෙන් අහමු. රජයේ වියදමින් 60000ක චීස් කෑ දේශපාලකයා මේ බව දයාශීලී ලියනගේ ලංකාදීපයට වාර්තා කරනවා. ඒ පංචස්කන්ධේ කවුද කියලා නිකන් හිතාගෙන අපි කතාව අහමු. මෙහෙම කරද්දී රටක් හැදෙයිද ප්‍රශ්නාර්ථයක්. ඒකට උත්තරය ඔබම දිය යුතුයි. තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගෙන නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි සලාක හා පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා ජනතාවගේ මුදල් වැය කර ඇති පළාත් බද ප්‍රධාන පෙළේ දේශපාලඥයෙක් පිළිබඳව වාර්තාවේ කියලායි සඳහන් කරන්නේ. ඒ ගැන වැඩි විස්තර ඇතුළු පිටුවේ තියෙනවා. අපි බලමු එහිදී මොකක්ද කියන්නේ කියලා. මේ ආදි වශයෙන් සඳහන් කරද්දී විශේෂයෙන්ම බස්නාහිර පළාතට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනයේ නිරත මෙම දේශපාලඥයා පසුගිය වසරේදී චීස් සඳහා රුපියල් 68185ක මුදලක් ඒ වගේම කෙටි කෑම සඳහා ඒ කියන්නේ ෂෝට් ඊට්ස් වගේ දේවල් එහෙමයි කියන්නේ සඳහා රුපියල් 2,50,460ක මුදලක්ද වියදම් කර ඇත කියලායි සඳහන් කරන්නේ. මුත් කියනවද බලන් ඉන්නේ මන්දේ මුත් කියනවද නෑ කමන්න කියන්නේ චීස් කෑවට කමන්න එහෙම දේශපාලඥයොත් අපේ රටේ ඉන්නවා. ඔවුන් අපේ ඉස්සරහට අවිල්ලා කියන්නේ මොන වගේ වචනද කියලා ඔබ දන්නවා.
ප්‍රශ්නාර්ථය ලංකාදීපේ මහනවා මෙහෙම කරද්දී එහෙම නෙමෙයි ලියන්න තියෙන හරිනම් මෙහෙම කද්දී රටක් හැදෙයිද ලංකාදීපේ උපුටාගත්ත වාර්තාවක් අපි ගෙනාවේ ඒත් එක්කම තවත් වාර්තාවකට ලංකාදීපේම යනවා මේ දේශීය ආදායමට රාජ්‍ය ආදායමට අහිමි වෙන කොටස් විවිධාකාරයෙන් වාර්තාකරණය කෙරෙන්නේ මෙන්න තවත් පුවතක් නොරොච්චෝල ගල් අඟුරු සැපයුමින් මිලියන ගණනාවක් පිටපාරේ දයාශීලී ලියනගේ මේ වාර්තාවත් ලංකාදීපේට ගෙනෙනවා නොරොච්චෝල තාප බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී අඩුවෙන් ගණනය කරන ලද රුපියල් මිලියන 205ක වැට් බදු මුදල ආපසු අය කර ගැනීමේදී එයින් රජයේ ආදායමට බැර වී ඇත්තේ රුපියල් මිලියන 61.5ක් බව අනාවරණය වී ඇත ගෙවන්නට තියෙන බද මුදල රුපියල් 200 මිලියන 205ක් හැබැයි ගෙවා ඇති නැත්නම් බැර වී ඇති ප්‍රමාණය මිලියන 61.5ක් බවයි සඳහන් වන්නේ. රේගෝ මගින් කරන ලද විමර්ශනයකට අනුව රුපියල් මිලියන 205ක හිඟ වැට් බදු මුදල දඬුවමක් ලෙස අය කර ගැනීමට නියම කර තිබූ බවත් රජයේ ගිණුම් කාරක සභාව සඳහන් කරනවා. ඒ අනුව මිලියන 102.5ක් රේගෝ නිලධාරීන්ට ත්‍යාග ලෙස ගෙවීමටද ඒ වගේම රුපියල් මිලියන 41ක මුදලක් නිලධාරීන්ගේ සුබ සාධනය සඳහාද ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත. මෙන්න මේ විදිහේ ඒව තමයි අපිට අහන්න ලැබෙන්නේ. අප ඒව තමයි ඔබට මේ විදිහට උපුටා ගන්න. දැන් ඔබම තීරණය කරන්න කොහොමද රාජ්‍ය ආදායම නගා සිටවන්නේ කියලා. ඔය අතර සුදු අලියෙක් ගැන කතාවක් තියෙනවා. මේ සුදු අලියා ගැන කාලෙන් කාලයට කතා වෙනවා. නැවතත් ඒ සුදු අලියා ගැන කතා වෙලා තියෙනවා. ඒකත් අහිමි වී යාමක්, ආදායම නොලැබී යාමක්. ලංකාදීපේ වාර්තා කරනවා රජයට ගත් පසු ශ්‍රී ලංකන් සමාගමේ පාඩුව කෝටි 37200යි. තනි කරම සුදු අලියෙක් කෝප් කමිටුව කියයි. සුජිත් හේවාජුලිගේ සුදු අලියාගේ කතාව ලියනවා. ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය රජයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 37200 දක්වා ඉක්මවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව කරන විසම් කෝප් සභාවේ කෝප් කමිටුවේ වාර්තාවක සඳහන් වෙනවා. මේ සුදු අලියාගේ කතාවයි අප සඳහන් කරන්නේ. එම වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රී ලංකන් එයාලයින් ආයතනය 2020-21 අතර කාලයේදී පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි 4567කි කියලා සඳහන් කරනවා. ඉතින් දිගින් දිගටම ලියවෙන්නේ මේ සුදු අලියා ගිල දැමූ රාජ්‍ය ආදායම ජනතාවගේ මුදල් පිළිබඳව තොරතුරු. මේ තමයි වෙනත් දේවල්. ඔය වගේ ගොඩක් දේවල් වෙනවා මේ දවස් ටිකේ. අපි බලමු Sunday Island පත්තරය අද මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. කතාවක් තියෙනවා LTT sympathizers plan anti-Gota protests in Glasgow. Written by Sujiva, reporting from London. That's Sujiva Newnhelle. The demonstration has been organised by LTT sympathizers in UK opposite the Scottish Event Campus in Glasgow, where President Gotabaya Rajapaksa is scheduled to attend the United Nations Climate Change Conference, COP26. The Sunday Island reliably learns that the organisers of the protest have invited people from all over UK and arrangements have been made to use 6 luxury buses to transport them. Also, a full-page paid advertisement has also been placed in the Herald newspapers. මේක කියවෙන්නේ දැන් අපි දන්නවා ජනාධිපතිතුමා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයට ගියා ඊයේ United Nations Climate Change Conference එකේ සහභාගී වීමට. ඒකත් එක්කම LTTE අනුකම්පා කරන්නන්ගේ උද්ඝෝෂණය පවත්වන්න යන්නේ මේ කොන්ෆරන්ස් එක තියෙන තැන ඉස්සරහා පාරේදී. ඒකට කට්ටිය ගෙන්න ගන්න ලොකු සුපබෝගී බස් රථ 6ක් මම හිතන්නේ පාවිච්චි කරලා තියෙනවා. ඒක නම ගෙන්න ගන්න. ඒත් එක්කම ඒ උද්ඝෝෂණයට සහභාගී වෙන්න පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් දාලා තියෙනවා. ඒ තරමට ලොකු උද්ඝෝෂණයක් ඒගොල්ලෝ සහ උන් ඒ තරම් සංවිධානය වෙලා තියෙනවා. අපි ඊට පස්සේ බලමු ඊළඟට Sunday Times පත්තරේ මොනවද තියෙන්නේ කියලා. First headline එකක් තියෙනවා 37 Western Province police officers addicted to narcotics. IGP calls for investigations. Written by Ranjit Padmasiri. 37 Western Province police officers have been identified as allegedly being addicted to narcotics. Police Chief C.D. Vikramaratne has forwarded their names to the Senior Deputy Inspector General Deshabandhu Tennagon, who is in charge of the Western Province, with instructions to take action. According to the list seen by the Sunday Times, a majority of the officers are listed as being addicted to cannabis. However, several are listed as being addicted to ice, while at least 2 are alleged to be addicted to heroin.
මේකෙන් කියවෙන්නේ බස්නාහිර පළාතේ පොලිස් ඔෆිසර්ස් නිලධාරීන් 37ක් ඇබ්බැහි වෙලා තියෙනවා කියලා මත්ද්‍රව්‍ය වලට. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා කියලා තියෙනවා මේ පරීක්ෂණ පවත්වන්න කියලා. ඒ ලයිස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුවෙන් ගොඩක් කට්ටිය ඇබ්බැහි වෙලා තියෙනවා කියන්නේ කැනබිස් වලට. ඒ කියන්නේ ගංජා වලට. ඒත් එක්කම අයිස් සහ හෙරෝයින් වලට ඇබ්බැහි වෙලා තියෙන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. අපි එක්කම වෙලා බලලා ඊටට කියමු. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. ඉතින් ඒක හරිම පුදුම කතාවක්. ඕකේ කතාවක් තියෙනවා මේ අපි ජනවහරකට වහරේ. වැටත් නේරත් ගොයම් කානම් කාට පවසම්ද ඒ දුක. එතනින් යට මොනවා කියන්නද? මේ දවසේ කොහමද පොලිසියෙන් ගොඩක් නිවුස් එකේ ඉන්නවා වැරදි වැඩවලට ප්‍රවෘත්ති ආන ලැබෙනවා. අපි ඒත් එක්කම Sunday Times එකේ ඡායාරූපයක් බලමු. President in Glasgow for crucial climate summit. අපි කිව්වා ජනාධිපතිතුමා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයට ගිහිලා තියෙනවා කියලා conference එකට, climate change conference එකට. ඒකේ ඡායාරූපයක් තියෙනවා. President Gotabaya Rajapaksa arrived in Glasgow last evening to attend the United Nations Climate Summit, the 26th conference of parties. World leaders and representatives of nearly 200 countries will attend the conference, which begins today and will continue till November 12th to work out the rules of the new global climate pact. ඉන් පස්සේ අවධානය යොමු කරන්නේ සිංහල ජාතික පුවත්පතට ඒ ඡායාරූප වාර්තාව සමගින් Sunday Times පුවත්පතේ මා සඳහන් කරමින් හිටියේ රටේ ජාතික ආර්ථිකයට නොලැබෙන මුදල් සංචිතමය ආදී වශයෙන් ආදායම් පිළිබඳව. ඔය අතර තවත් දේශීය ගෙනෙන වාර්තාවක් උපුටා ගන්න කල්පනා කළා. දේශපාලන වාර්තාකරු මේ වාර්තා කරනවා ස්ලිට් මගඩිය උසාවියට දේශීය වාර්තා කරන පුවතක්. මහපොළ අරමුදලේ මුදල් යොදවමින් 1998 වසරේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නොයිසනම් ස්ලිට් රාජ්‍ය අයිතීන් ඉවත් කොට පෞද්ගලික අයිතියට පත් කිරීමේ අන්ත දූෂිත කනුදෙනුවක් ගැන පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව මැති සභයට වාර්තා කර තිබේ කියලයි මෙන්න මේ ගැන වාර්තා කරන්නේ ස්ලිට් ආයතනය පිළිබඳව මේ තාක්ෂණික ආයතනය පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා එයත් යම්කිසි ආකාරයේ මේ කෝප් කමිටු වාර්තාවක් ඒ හරහත් කියවෙන්නේ මොකක්ද කියලා ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඔය අතර රටේ පවතින වාතාවරණය දැන් පවතින තත්වය ඇතැම් උදවිය පවසන කාරණාව තමයි ජනතාවගේ හැසිරීම අපි බලාපොරොත්තු නොවූ තත්වයක් කියලා. මේ හරහා ඉදිරියේදී අවදානම් තත්වයක් මතුවන්නට පුළුවන් කියලා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ අවධාරණය කරද්දී අද මා උපුටා ගන්නවා මව්බිම පුවතක් මේ ප්‍රධාන පුවතක් ලෙසින් මව්බිම වාර්තා කරනවා. සෞඛ්‍ය නීති තවදුරටත් බැහැර කළහොත් රටේම ආර්ථිකයේ අවදානමේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මහත්මයා කරන මේ විශේෂ ප්‍රකාශයේ අවධාරණය ජේටිද සිල්වා මව්බිමට වාර්තා කරනවා. එතනදී ඔබට පේනවා තවත් සිරස්තලයේ කියවෙනවා සංචරණ සීමා ඕමනාවටත් වඩා ලිහිල් කර නොකළ යුතු නරකම දේ කර තිබෙනවා කියලා. මෙන්න කතාව. නිරෝධායන නීති ලිහිල් කිරීමත් සමග රටේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම නොසලකා හරින තත්වයක් නිර්මාණය වෙමින් පවතින බැවින් කොළ කලාපයේ සිටින රට යලිත් රතු කලාපයට ගොස් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහත්මයා එරුදා මව්බිමට ප්‍රකාශ කරනවා. ඔය අතර එතුමා සඳහන් කරනවා තවත් රැල්ලක් මග එන බව තේරුම්ගෙන ආණ්ඩුවත් විපක්ෂයත් අනෙකුත් සංවිධානයන් සියල්ලත් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දේශපාලඥයන්ට ඕනෑ ආකාරයට කටයුතු නොකර නිරෝධායන නීති අනවශ්‍ය ආකාරයට ලිහිල් නොකිරීමට වග බලා ගැනීම වඩාත් යහපත් කියන කාරණාව තමයි මේ හරහා එතුමා අවධාරණය කරන්නේ වඩාත් අවධානයෙන් පසුවන්ට කියන කාරණාව නැත්නම් වඩාත්ම අවධානය යොමු කළ යුතු කාරණාව ලෙසින් පෙන්වා දෙන්න මෙන්න මේ තත්ත්වය පිළිබඳව මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා තත්ත්වය වඩාත් යහපත් අතට ගන්නට මේ උපදෙස් වඩාත් වටීවි කියලා. ඔය අතර තවත් දේශීය වාර්තාවකට යන්නේ ප්‍රධාන පුවත අද කොටස් දෙකකට වෙනවද්දී දේශීය මේ වාර්තා කරන ප්‍රධාන පුවත බවට පත්වන්නේ
එක රටක් එක නීතියක් කියන සංකල්පය යටතේ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන යෝජනා ලබා දෙන්නට පත් කරන්නට යෙදුණු සභාව පිළිබඳව සහ එහි ඥානසාර හිමියන්ගේ පත් කිරීම පිළිබඳව අද දේශීය වාර්තා කරනවා. මෙන්න දේශීය වාර්තාකරණයේ එක් ප්‍රධාන පුවතක් ඥානසාර හිමිට අලි සබ්රිගේ විරෝධය දේශපාලන වාර්තාකරු මේ දේශයට වාර්තා කරනවා. එක රටක් එක නීතියක් සංකල්ප ඉදිරියට ගෙන යාම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා රජයට විරෝධය පළ කර තිබේ කියලයි මින් සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. එක රටක් එක නීතියක් සංකල්ප ඉදිරියට ගෙන යාම සඳහා පත් කරන්නට යෙදුණු මේ පත්කිරීම පිළිබඳව එතුමාගේ විරෝධය පළ කරන්නේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මෙම පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් යන අමාත්‍යවරයාගේ මතය බව සඳහන් මුස්ලිම් සමාජයේ ආගමික නායක මෞලවිවරුන් අමාත්‍යවරයා වෙත සිය දැඩි විරෝධය දැක්වීමෙන් පසු ඔහු සිය විරෝධය රජයට දැනුම් දුන්නායි කියන කාරණාව තමයි මේ ආකාරයෙන් දේශීය වාර්තා කරන්නේ. ඒ සමගින්ම මේ පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ මේකට ලබා දෙන පිළිතුර මොකක්ද? ඒ බවත් අද දේශීය වාර්තා කරනවා. මේ සමගින්ම ඥානසාර හිමි පත් කළේ නීති සැදීමට නොවේ ජනාධිපතිවරයා කියූ මේ පිළිතුර පිළිවදන දේශපාලන වාර්තාකරු දේශයට වාර්තා කරනවා. ගලගොඩත්තේ ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස පත් කළේ රටට නීති සැදීමට නොව තමන්ට උපදෙස් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට දැනුම් දීලා තිබෙනවා. ඒ පිළිබඳව වැඩි විස්තර සමගින් වාර්තා කරනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ පවත්නා නොවිසඳුණු ප්‍රශ්න ගැන සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක හමුවේදී ජනාධිපතිවරයා මේ කරුණ ගැන පැහැදිලි කොට තිබෙනවා. තමන්ට උපදෙස් දීම සඳහා පත් කරන ලද කාර්ය සාධන බලකායට ජනවරම් ලත් විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට අභිමත කෙනෙක් පත් කර ගැනීමට අවකාශ ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවායි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ සමගින්ම ඒ කාර්ය සාධන බලකාය වෙත පත් කරන්නට යෙදුණු තවත් එක් නියෝජිතයෙක් පිළිබඳවත් දේශීය වාර්තා කරනවා. එක රටක් එක නීතියක් බලකායට GSM චාල්ස් පත් කෙරේ මේ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් සමගින් දේශපාලන වාර්තාකරු ලියනවා. මෙහිදී PSM චාල්ස් පත් කරනවා කිව්වට ඒ ප්‍රශ්නාර්ථයක්. ඇයි දේශයේම ලියන්නේ? එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධන බලකාය තුළ දමිළ ප්‍රජාව නියෝජනය කිරීම සඳහා උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මිය පත් කරනු ඇතැයි වාර්තාවෙයි. මේට පෙර ඇය මැතිවරණ කොමිසමට පත් කිරීමට යෝජනා කර තිබුණත් මෙකී කාර්ය සාධන බලකායට චාල්ස් මහත්මිය පත් කිරීමට පසුව තීරණය කර තිබුණායි කියන කාරණාව තමයි මෙසේ වාර්තා කරන්නේ අද දේශීය පුවත්පත. ඉන් පසු අපි අවධානය යොමු කරන්නේ දිවයින ජාතික පුවත්පතට. ඉරිදා දිවයින ජාතික පුවත්පතට එහි ප්‍රධාන සිරස්තලය වාර්තා කරන්නේ චීනය හා පදනම් කරගෙන මතුවුණු අර්බුදය ඊයේ පෙරේදා ඇතිවුණු සිදුවීම. අද කොහොමද දිවයින මේ කාරණා වාර්තා කරන්නේ? එය මෙන්න මේ ආකාරයෙන් තමයි දිවයින සඳහන් කරන්නේ. බැංකුව බ්ලැක් ලිස්ට් කරයි චීන ලංකා දීගය දෙදරයි ශාමනුවන් ගණේවත්ව මේ බව වාර්තා කරනවා. මෙහිදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාත් එතුමාගේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. දැන් චීනයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්‍ය කාර්යාලය විසින් මේ මහජන බැංකුව අසාදු ලේඛනගත කොට ඇත නැත්නම් බ්ලැක් ලිස්ට් කර ඇත කියලා මේකට ප්‍රතිඋත්තර ලබා දෙනවා මහා බැංකුව අධිපතිවරයා. ණයවර ලිපිය ඈඳෙයි මහජන බැංකුව චීනයේ බ්ලැක් ලිස්ට් ගෙවීම් නොකළේ උසාවි නියෝගයක් අනුවයි කියලා මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කියනවා. අපි බලමු ඒ ගැන වැඩි විස්තර සමගින් කොහොමද මේ කාරණාව දිවයින වාර්තා කරන්න කියලා. විශේෂයෙන්ම වැඩි විස්තර සමගින් වාර්තා කරද්දී මේ සම්බන්ධය පිළිබඳවයි තොරතුරු වාර්තා කරන්නේ. මීට හේතු වී ඇත්තේ මෑතකදී පොහොර ගනුදෙනුවකට අදාළ මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියකට ගෙවීම පැහැර හැරීම බවත් වාර්තා වෙනවා. එම තීරණය චීනයේ වාණිජ්‍ය අමාත්‍යාංශයටද ඉදිරිපත් කර ඇති බවත් මේ සිද්ධිය නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කර ඇති බවත් මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කළා කියන කාරණාව තමයි වුන් සඳහන් කරන්නේ. මේ අනුව ශ්‍රී ලංකාව සමග සිදු කරන ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී ශ්‍රී ලංකාවේ මහජන බැංකුව නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසද සියලුම චීන ව්‍යවසායකයන්ට දැනුම් දුන්නායි කියන දේ සඳහන් කරද්දී විශේෂයෙන්ම මහ බැංකුව අධිපතිවරයා මෙහිදී සඳහන් කරන්නේ මේ
උසාවි නියෝගයක් මත පදනම්ව කටයුතු කරපු නිසා මෙසේ මේ ගෙවීම් නොකළ බව තමයි එහිදී සඳහන් කොට තිබෙන්නේ. ඒ තමයි අද දිවයින වාර්තා කරන ප්‍රධාන පුවත වැඩි විස්තර කරමින් වාර්තා කරන ප්‍රධාන පුවත. ඔය අතර සිළුමිණට යනවා. සිළුමිණ වාර්තා කරන්නේ දරුවන්ට වඩාත් හිතකර ඔවුන්ට සතුට හිතන කාරණාවක්. ඒ ගැන ඩීන් මීට පෙර සඳහන් කළා. මාස 7කට පසු යලි සියලු පාසල් විවෘතයි. සුභාෂිනි ජයරත්න මේ ගැන වාර්තා කරනවා. මාස 7කට පසු යලි රජයේ හා රජයේ අනුමත සියලු පාසල් නොවැම්බර් 8 වනදා සිට සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ අනුව 3 වන අදියර යටතේ මෙතෙක් ආරම්භ නොවූ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 8 වනදා සිට සිව්වන අදියර ඒ ආසන්න දිනකද ආරම්භ වීමට නියමිත බවත් මේ අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කරන බවත් තමයි සිළුමිණ ප්‍රකාශ කරන්නේ. ක්‍රමක්‍රමයෙන් අදියර පාසල් විවෘත වෙමින් දරුවන්ව පාසල් තුලට කැඳා ගැනීමේ වැඩපිළිවෙලයි ක්‍රියාත්මක වන්නේ. ඔය අතර තවත් විශේෂ පුවතක් වාර්තා කරනවා සිළුමිණ. සිසුන් 41500කට සරසවි වරම්. සුභාෂිනි ජයරත්න මේ ගැන වාර්තා කරනවා සිළුමිණ ජාතික පුවත්පතට. පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයට අනුව අධ්‍යයන වර්ෂයට නැත්නම් පසුගිය 2020 සහ 21 අධ්‍යයන වර්ෂයට අධ්‍යයන පාඨමාලා 130ක් සඳහා සිසුන් 41500කට සරසවි වරම් හිමි වී ඇත බව මින් සඳහන් වෙනවා. එම ප්‍රමාණය ඉකුත් වසරට වඩා 1399ක ආසන්න වශයෙන් 1400ක වැඩිවීමක් බව සරසවි කඩයිම් ලකුණු නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහත්මයා ප්‍රකාශ කරන්නට යෙදෙනවා. ඒ බවයි අද මෙසේ වාර්තා කරන්නේ සිළුමිණ ජාතික පුවත්පත. එය විශේෂම උසස් පෙළින් පසුව විභාගයේ හොඳින් සමත් වෙලා සරසවි වරම් ලබන්නට යෙදුණු දරුවන්ට වඩාත් සතුටුදායක පුවතක් ලෙසින් අප හඳුනා ගන්නවා. ඒ අනුව අපේ වාර්තා කරනවා. දැන් ඔය අතර තවත් කාරණාවක් වාර්තා කරනවා ඉරිදා ලංකාදීපයේ දරුවෙක්ව පාසලකට දානවා කියන්නේ යුද්ධයක් කියන දේ තමයි මව්පියන්ගෙන් ඇහිලා තියෙන්නේ. දරුවෙක්ව පළමු වසරට ඇතුළත් කරනවා කියන්නේ යුද්ධයක් කියලා තමයි ඒ මව්පියෝ කියන්නේ. බරු නම් අහලා බලන්න පුළුවන් ඒ වගේ කාරණාවට මුහුණ දුන්නු දරුවන්ගේ මව්පියන්ගෙන්. ඔය අතර ලංකාදීපේ වාර්තා කරනවා උන්ට තවත් දැනෙන පුවතක්. එක වසරට ළමයින් දාන්න මව්පියන්ට පත් ඉරුත් සොයන්න වෙලා දයසිලි ලියනගේ මේ ගැන වාර්තා කරනවා. මෙන්න කතාව. ලබන වසර සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පදිංචිය තහවුරු කිරීම සඳහා නිවසේ ඔප්පුව හා හිමිකම් ඔප්පුව තිබියදීත් ඊට අමතරව පත් ඉරු ඉදිරිපත් කළ යුතු බවට කර ඇති නියමය නිසා මව්පියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත කියලයි මේ පොතෙන් සඳහන් වෙන්නේ. වාර්තා වන්නේ යලි කොරෝනා වසංගතයේ පැතිරීම අවදානමක් ඇති මෙම කාලයේදී පදිංචිය සහතික කිරීමට අවශ්‍ය ඔප්පුව හා හිමිකම් ඔප්පු තිබියදීත් පත් ඉරු ලබා ගැනීම සඳහා මව්පියන්ට ඒ කාර්යාලවල ගත කිරීමට සිදු වී ඇති බව සඳහන් කරනවා. රජයේ පාසල්වල පළමු වසර සඳහා වර්ෂයකට සිසු වියෝ ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත් කරති. මේ සඳහා වන සමුඛ පරීක්ෂණ නොවැම්බර් මාසයේ සිට පැවැත්වෙන වකවානුවක් තුළ වටපිටාවක් තුළ තමයි මේ මව්පියන්ට වෙලා තියෙන මේ බරපතල හිසරදකාරී තත්ත්වය පිළිබඳව අද ලංකාදීපේ වාර්තා කරන්නේ. ඒත් එක්කම තවත් පුවත් වාර්තා ගණනාවක් තියෙනවා ඔබට කියන්නට. ඊට පෙර අප සූදානම් වෙනවා විරාමයක් වෙත යොමු වන්නට. ඉතින් අද ඉංග්‍රීසි ජාතික පුවත්පත් කියන්නට ආපු අපේ හිතවතාද ඩීන්ට බොහොම ස්තුතියි. අපි ලබන ඉදත් හම්බෙනවා. අපි හම්බෙමු. අයබෝන්. ඒ සමගින්ම අපි යනවා විරාමයක් වෙත. විරාමයෙන් පසු අපි මුණ ගැහෙනවා. අද අපවත් වී වදාළ වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය එබැවින් අද දිනය ශෝක දිනයක් බවට පත් කොට තිබෙනවා. උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව හිතවතුනි සෑම පුවත්පතක්ම ඉරිදා සෑම පුවත්පතක්ම ඉඩක් වෙන් කරමින් වාර්තාකරණය කරන්නට යෙදෙනවා උන්වහන්සේගේ ජීවන චරිතය සහ උන්වහන්සේගේ භික්ෂු චරිතය පිළිබඳව. ඔය අතර මව්බිම වාර්තා කරනවා ඒ කාරණාව මෙන්න මේ ආකාරයෙන් අපි උපුටා ගන්න එයයි විරාමයෙන් පසු ඔබට කියන්නට. වැලමිටියාවේ කුසල ධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද කොළඹ හා ගම්පහ මත්පැන් ශාලා වහලා ඇති බවත් මින් සඳහන් වෙනවා මේ මව්බිම වාර්තාවක්. ඒ අනුව විශේෂයෙන් මෙන්න මෙහිම සඳහන් වෙනවා උන්වහන්සේගේ ඡායාරූප වාර්තාවක් සමගිනුයි මව්බිම වාර්තා කරන්න වැඩි ඉඩක් වෙන් කරමින් මේ ඒ කාරණාව
අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදෙසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෑලිගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී අපූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කෙරෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී ඉකුත් 27 වනදා අපවත් වූ උන්වහන්සේ අවුරුදු 84ක් ආයු වනදා අපවත් වනට යෙදුනා කියන කාරණාව සඳහන් වෙද්දී ඒත් එක්කම අපවත් වී වදාළ උන්වහන්සේගේ විශේෂයෙන්ම වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද දින ඉරුදින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල පිහිටා ඇති මත්පැන් විකිණීමේ සුරාබදු බලපත් ලාභී ස්ථාන සියල්ලම වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට ඇති බවත් මින් සඳහන් වෙනවා වාර්තා වෙනවා. ඒ උපුටා ගත්තේ මාබිම් පුවත්පතේ වාර්තාවක්. ඒ සමගින්ම අප සූදානම් වෙනවා මේ මොහොතේදී ගාලු ප්‍රදේශයේ තොරතුරු දකින්නට. ඔබ දන්නවා අන්තර් පළාත් බස් රථ සේවා අද දවසේදී ආරම්භ වුණා. අද උදෑසන යනුව ගාල්ල මධ්‍යම බස් නැවතුම් පොලේ හැසිරීම කොහොමද? එහි බස් රථ දහවුණුනේ කෙසේද කියන කාරණා වාර්තා කරන අපේ වාර්තාකරු අප සූදානම් මෙහි දසුන් ඔබ වෙත ගෙනෙන්නට. මේ ඔබ දකින්නේ අද අලියම් කාලයේදී ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොළ ඔබට පේනවා. විශේෂයෙන්ම අධිවේගී මග ඔස්සේ තමන්ගේ ගමනාන්තයට යාමට බලාපොරොත්තු වෙමින් සිටින ජනතාව තමන්ගේ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා ගන්න ආකාරය වෙනදාට වඩා බස් රථ ප්‍රමාණයක් අද ගාල්ල බස් නැවතුම් පොලේ පවතිනවා. ඔබට පේනවා මේ ගාල්ල අම්පාර බස් රථ ධාවනය කිරීම සඳහා සූදානම් පවතින ආකාරය. පළාත් අතර ධාවනය කිරීම සිදුවන්නේ අද උදෑසන සිට. ඒ සඳහා අවසරය ලැබෙන්නේ අනුව තමයි මේ ඔබ දකින්නේ ගාල්ල නුවරඑළිය බස් රථ ධාවනය කිරීමට විශේෂයෙන්ම සූදානම් වන ආකාරය අනුව මගින් මේ වෙනුවෙන් සූදානම්ව සිටින ආකාරයත් අප දකිනවා. ඒ කටයුතු එසේ වෙද්දී විශේෂයෙන්ම පළාත් අතර මේ ප්‍රවාහන මාධ්‍ය අද විවෘත වද්දී බස් රථ සහ දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙසින් අද දවසේදී ආරම්භ වුණේ කෙසේද කියන කාරණාව අපට පුළුවන්කමක් ලැබෙනවා දහවලට ලවෙට් ට්‍රේල් සහ රාත්‍රී කාලයේදී ලවෙට් 8 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන්ගෙන් ඔබට ඉදිරිපත් කරන්නට. ඔය අතර අද වාර්තා කරනවා මව්බිම් පුවත්පත මෙන්න මෙහෙම පුවත් වාර්තාවක්. එය මෙසේයි. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 31ක හිඟයක් කොවිඩ් වසංගතය නිසා ඇතැම් ඖෂධ ගෙන්වා ගැනීමේ අපහසුතා තිබෙනවා. සමහර ඖෂධ වෙනුවට විකල්ප ඖෂධත් තියෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අර සඳහා අර කියු ප්‍රකාශයට පිළිතුරු ලබා දීලා තිබෙනවා. මෙන්න මේ බව මව්බිම් වාර්තා කරනවා. මව්බිම කියන ආකාරයට මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 33ක පමණ හිඟයක් පවතින බව වාර්තා වෙනවා. මේ අතර හෘද පිළිකා සහ ඒඩ්ස් රෝගීන්ට මෙන්ම තවත් විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා ප්‍රතිකාර ලෙස ලබා දෙන ඖෂධ ඇතුළත් වෙන බවයි මව්බිම කියන්නේ. රජයේ රෝහල් පද්ධතිය කරා ඖෂධ සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෛද්‍ය සැපයීම අංශය මගින් සිදු කරනු ලබන අතර ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරමින් වෛද්‍ය සැපයීම අංශය වෙත ඖෂධ ලබා දීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදු කරන බවත් මෙහිදී සඳහන් වෙනවා. දැන් කොහොම නමුත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 31ක හිඟයක් මැයින් මව්බිම මේ ගැන වාර්තා කරද්දී අද විශේෂ නිල නිවේදනයක් නිකුත් කරනවා ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය. මෙන්න මේ සඳහා උත්තර ලබා දෙන්නේ මෙන්න මේ ආකාරයෙන් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 31ක හිඟයක් යනුවෙන් අද දවසේ මව්බිම් පුවත්පතේ පළවී ඇති ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය ගොතන ලද එකක් බවින් කියවෙනවා. මාතෘකාවේ එසේ සඳහන් වුවද එහි විස්තරයේ අත්‍යවශ්‍ය ඖෂධ 31ක් පිළිබඳ කිසිදු සටහනක් නැත. අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති බව සඳහන් කරමින් දිගින් දිගටම ඉරිදා මව්බිම් පුවත්පත සිදු කරන ප්‍රකාශ පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙමු කියලා ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරනවා. ඒ අනුව අප ඒ බවත් ඔබට සඳහන් කරන්නට යෙදුණා. ඔය අතර අප යන්නේ ලංකාදීප පුවත්පතේ තවත් තොරතුරු කිහිපයක් කියන්නට. දැන් ඒ මව්බිම් පුවත්පතෙන් පසුව දැන් සෞඛ්‍ය පිළිබඳව ඖෂධ පිළිබඳව කතා වෙද්දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පද්ධතිය පිළිබඳව අපට දැනෙන පුවතක් ලංකාදීපේ වාර්තා කරනවා. ඒ මොකක්ද කොහොමද දැනෙන්නේ? සෞඛ්‍ය වෘත්තීය සමිති 9ක් 15 වෙනිදා වැඩවරයි දයාසිරි ලියනගේ මේ ගැන වාර්තා කරනවා. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 9ක් ලබන 15 වෙනිදා වැඩ වර්ජනය කිරීමට තීරණය කර ඇත. සෞඛ්‍ය සේවය සඳහා විධිමත් උසස් වීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ඖෂධ මිල අඩු කිරීම ඇතුළුව ඉල්ලීම් 9කට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳ විරෝධය දක්වා මෙම වැඩ වර්ජනය පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් කරන්නේ. දැන් ඔය අතර
අප යනවා ඒ පුවත ගැන කියද්දී එය සෞඛ්‍ය පද්ධතිය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අහන්න වෙන පුවතක්. ඒ අනුව ඉදිරියේදී හිම වැඩ වර්ජනයක් සිදු වෙයිද? බලධාරීන්ගේ නිසි වගකීම ඊට පිළියම් ලැබීම බවට අප විශ්වාස කරනවා. මොකද ඒ හරහා අපහසුතාවට පත් වූහොත් පත්වන්නේ අසරණ රෝගීන් නිසා වෙන. ඔය අතර විදුලි බල අර්බුදයක්, ඒ වගේම විදුලි කප්පාදුවක් පිළිබඳව පසුගිය දවස්වල අහන්න ලැබුණා. දැන් ඊට පිළිතුරු ලබා දෙන පුවතක් අද සිළුමිණ වාර්තා කරනවා. විදුලි බිඳවැටීමක් නැහැ, ප්‍රබල සමිති 4ක් ඇමතිට කියයි තාරක වික්‍රමසේකර සිළුමිණට මේ ගැන වාර්තා කරනවා. යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට එරෙහිව ඇතැම් විදුලි වෘත්තීය සමිති විසින් වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වුවත් එයින් ජනතාවට කිසිදු ලෙසකින් අපහසුතාවක් හෝ විදුලි බලය බිඳවැටීමක් සිදුවීමට ඉඩ නොතබන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ සිළුමිණට ප්‍රකාශ කළා බවත් සඳහන් වෙනවා. මෙවන විට විදුලි බල ප්‍රබල වෘත්තීය සමිති 4ක් තමන් හා අමාත්‍යාංශ ලේකම්වරයා සමගත් විදුලි බල මණ්ඩලයේ සභාපති හා සාමාන්‍ය අධිකාරී සමගත් සාකච්ඡා පවත්වා ඇති බවත් එය අනුව විදුලිය විසන්ධි කිරීමකට ඉඩ නොතබන බව ඔවුන් සඳහන් කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරලා තිබෙනවා. එය එසේ වද්දී විශේෂයෙන්ම ඔබට පොදුවේ මහ ජනතාවට වඩාත් අවධානයෙන් පසුවිය යුතු කාරණාවක් පිළිබඳව අද වාර්තා කරනවා සිළුමිණ ජාතික පුවත්පත. මූල්‍ය වංචා පිළිබඳව විටින් විට අහන්න ලැබෙනවා. දැන් මේ ගැන වඩාත් අවධාරණය කිරීමක් බව සඳහන් කරන්නේ විශේෂයෙන්ම සඳහන් කරනවා. දැන් ඔය අතර මේ LNG බලාගාරය මූලික කරගනිමින් මේ යුගදනවි බලාගාරය මූලික කරගනිමින් තමයි මේ විවිධ අර්බුද ඇතිව තිබෙන්නේ. දැන් මේ ආකාරයෙන් විදුලිය කප්පාදු කිරීමක් නැත්නම් විදුලි බලය විසන්ධි කිරීමක් ගැන ඇතැම් වෘත්තීය සමිති සඳහන් කරද්දී ඒ වගේම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් ඊට එරෙහිව කඳුරු බඳිද්දී මේ සියලු කාරණා LNG බලාගාරය මූලික කරගෙන මේ යුගදනවි බලාගාරයේ මේ ගෑස් සම්බන්ධ වන ගිවිසුම් පිළිබඳව වන කාරණාවක්. දැන් මේ තත්ත්වය පිළිබඳව අප ඊයේ රාත්‍රී ලයිව් එටේට් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් හොයා බැලුවා. අප ඒ ගැනයි ඔබට දැන් නැවත මතක් කර දෙන්න හදන්නේ. LNG තාප බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම මෙන්ම නිර්මාණය වෙමින් පවතින සමාජ දේශපාලන අර්බුද පිළිබඳ මහජන කතිකාවතක් ගොඩනැගීම සඳහා මහජන මන්ත්‍රණ සභාව රැස් වූ අතර ඊට ආණ්ඩුවට සහාය පළ කරන පක්ෂ 11ක නායකින් මෙන්ම විද්වත් වෘත්තිකින් සහ වෘත්තීය සමිති නායකින් පිරිසක් එක්ව සිටියා. මෙම මහජන මන්ත්‍රණ සභාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ඒ පක්ෂවල ස්වාධීනත්වයක් තියෙනවා. ඒ ස්වාධීනත්වයත් එක්ක තමයි ඒ අය මතය දරන්නේ. ඒ සියලු දේටම ගරු කළ යුතුයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා අපේ මතය. දැන් හරි නැගිටලා ඇවිල්ලා ආණ්ඩුව තුල ඉන්න පක්ෂවල තමුන්ගේ වැරද්ද පිළි අරගෙන ඒක කතා කරන්නේ හොඳයි. මොකද මේ ආණ්ඩුව ඇදුවේ ඒගොල්ලන්නේ 20 වෙනි සංශෝධනයේ බලය දුන්නේ ඒගොල්ලන්නේ අපි නෙවෙයිනේ. ඉතින් දැන් හරි නැගිටලා ඇවිල්ලා වැරද්ද දාගෙන ඇත්ත කතා කරන්නේ හොඳයි. මම දැක්ක විමල් වීරවංශ මහත්මයාත් සඳහන් කරනවා ඒ අයගේ මතේ අය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ පක්ෂ අපේ පක්ෂයේ ඇතුලේ නැත්නම් අපේ සන්දානය ඇතුලේ ඉන්නකොට ඒ පක්ෂයේ මතවලටත් අපි සවන් දෙන්න එපා. හැබැයි අවසාන තීන්දුව ගනු ලබන්නේ සමස්ත රජය විසින්. කැබිනට් ඇමතිවරු සහ ඕක ඇතුලේ ඉන්න අය ඒගොල්ලන්ව දැනුවත් කරන්නේ නැත්නම් ඒගොල්ලන් කියන දේ අහන්න නැත්නම් කෑ ගගහ ඕක ඇතුලේ ඉන්නේ නැතුව මල හත්තිලව්වේ වරෙන්කෝ එළියට. අපිටත් පුළුවන් ඒ කණ්ඩායමේ මතවලට විරුද්ධ මත ප්‍රකාශ කරලා ඒ මත බිඳලන්න කටයුතු කරන්න බෑ. එහෙම කරන්න ගියොත් ගැටුමක් ඇති වෙනවා. කොන්දක් තියෙනවන ආණ්ඩුවෙන් එළියට බහැලා මේ ආණ්ඩුවට මේක කරන්න නොදී මේක නතර කරන වගකීම තියෙනවා. ජනතාවට බොරු කියලා බලයට ගෙනල්ලා මෙතනට පත් කරලා ඉවර වෙලා දැන් නිකන් බොරුවට එළියට ඇවිල්ලා කිඹුල් කඳුළු හදලා වැඩන්නේ නේ. ඔබතුමාලගේ පක්ෂයේ කොළේ මහජන මණ්ඩපේ කොහොම සාර්ථකද දැනගන්නද? මේ යුගදනවි බලාගාරය පිළිබඳව අසහන කරලා තියෙන කිවිසුම් පිළිබඳව අපිට කවුරුත් සෑයීමටපත් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව අපිට ප්‍රශ්න ගන්නවක් තියෙනවා. ආණ්ඩුවෙන් කන ගමන් ආණ්ඩුවට පාරන වැඩක් නෙමෙයි කරන්නේ. පොට්ටුවේ සමහර නායකයින්ට තරයේ ප්‍රකාශ කරනවා අපි දැක්ක මේ පස්ස පැත්තට පයින් ගහන්න උනත් සූදානම් කියලා අපි අභියෝග කරනවා. පොට්ටුවේ නායකින්ගේ පස්ස පැත්තට පයින් ගහන්න આવතින් කන පැලෙන්න ගහන්න උනත් අපි පසුපෙළ මන්ත්‍රීවරු විදියට සූදානම්ෙන් ඉන්නවා කියන කාරණාවත් අපි බොහොම පැහැදිලිව මතක් කරනවා. ඒ තමයි පක්ෂ විපක්ෂ අදහස් මේ යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම සම්බන්ධයෙන් උද්ගත වෙති තත්වය සම්බන්ධයෙන්. සිළුමිණ පුවත්පතේ වාර්තාවක් ඔබට කියන්න හැදුවේ මූල්‍ය වංචා ගැන. ඒ ගැන කියලා ඉන්නම්. මොකද මේ ගැන වඩාත් අවධානයෙන් පසු වෙන්නට ඕන. සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට මේ ගැන අවධානයෙන් පසු වෙන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. මූල්‍ය වංචා ගැන අනතුරු ඇඟවීමක් අමිල මලවිසූරිය මේ ගැන සිළුමිණට වාර්තා කරනවා. විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම්වලට මහා පරිමාණයෙන් විදේශ විනිමය හා දේශීය මුදල් බැරවී ඇති බවත්
එම ගෙනුම් මහා බැංකුව විසින් తాවකාලිකව අත්හිටුවා ඇති බවත් දන්වමින් එකී මුදල් නිදහස් කර ගැනීම සඳහා සහාය දෙන්නන් හට කිසියම් ගෙවීමක් සිදු කරන බව දැනුම් දෙමින් කරන මූල්‍ය වංචා පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුව ජනතාව දැනුවත් කරයි. මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසත් තමන්ගේ රහස්‍ය තොරතුරු, ගෙනුම් තොරතුරු, මුරපද අපි පාස්වර්ඩ් කියලා කියනවා බොහොම ඔබ දන්න සරල විදියට, පෞද්ගලික හැඳුනුම්පත් අංක, එක්වරක් පැමිණ පමණක් භාවිත කරන මුරපද හෝ වෙනත් කිසිම තොරතුරක් සෙසු පාර්ශවයන් සමග හෝමාරු කරගන්නට එපා කියන දේ තමයි මෙය යලි යලිත් පවසන්නේ. මේ ඔබට වැදගත් නිසා අප සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවයි මහ ජනතාවට මේ විශේෂ දැනුම් දීම සිදු කරන්නේ. තම බැංකු ගිණුම් භාවිත කරමින් වංචනිකයන් සිදු කරන ඕනෑම වංචාවක් පිළිබඳව ක්ෂණික දැනුවත් වීම සඳහා තම බැංකුව වලින් ක්‍රියාත්මක එසැනින් බැංකු ගනුදෙනු පිළිබඳ තොරතුරු ලබා දෙන කෙටි පණිවිඩ සේවා සක්‍රිය කර ගන්නා ලෙසත් මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා. ඒ බවයි අද අප උපුටා ගන්නේ මේ පොදුවේ ඔබට මට දැනන කාරණාවක් වන නිසා. ඔය අතර පොහොර පිළිබඳව සමාජයේ ඇතිව තිබෙන කතාවත් විශාල කතා බහක් බවට දුරදිග ගොස් තිබෙනවා. ඒ අනුව විවිධ පාර්ශ්ව විවිධ ආකාරයෙන් අදහස් දක්වද්දී අප සූදානම් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාගේ අදහස් දැක්වීමක් ඉදිරිපත් කරන්නට චීන පොහොර මගඩියෙන් රටේ මූල්‍ය පිළිගැනීමත් හැල්ලු කළා. වංචාවට සම්බන්ධ අලගිය මුලගිය තැන් සොයන්න මේ බව අනුරාධා හේරත් මව්බිමට වාර්තා කරනවා. චීන කාබනික පොහොර ක්‍රියාවලියත් සමග චීනය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කිරීම ජාත්‍යන්තර වශයෙන් මෙරට මූල්‍ය පද්ධතිය අනතුරට හෙළීමක් හා රට අපකීර්තියට පත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්මයා සඳහන් කරනවා. අපි මීට පෙරත් සඳහන් කළා විශේෂයෙන්ම මේ ගැන සඳහන් වුණු පුවත් වාර්තාවක්. එසේ වද්දී අනුර කුමාර දිසානායක මහත්මයා එසේ සඳහන් කරද්දී තවත් කතාවක් කියනවා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය. ඒ මොකක්ද? පොහොර සටන උග්‍ර වෙන්නට පුළුවන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනතුරු අංගවයි මව්බිමට අනුරාධා හේරත් මේ වාර්තාවත් ගෙනෙනවා. පොහොර අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දුවක් ගැනීමට අවශ්‍ය සාකච්ඡා කරමින් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ අනතුරු අඟවනවා කියන දේ තමයි මෙහිදී සඳහන් කරන්නේ. කිසිවෙක් ගොවීන් පාරට ඇද දාමා නොමැති අතර ඔවුන් ස්වකැමැත්තෙන් අරගලේ නිරත වන බවත් ගොවීන් අද සිටින්නේ දැඩි ආර්ථික අසීරුතාවයක බවත් මෙහිදී විශේෂයෙන්ම ජාතික සංවිධායන නැත්නම් මේ ගොවිජන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වශයෙන් නාමල් කරුණාරත්න මහත්මයා මව්බිමට ප්‍රකාශ කළා කියන දේ තමයි මෙහි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඔය අතර අප යනවා දිවයින පුවත්පතටෙහි වාර්තා කිහිපයක් අපි සඳහන් කරද්දී රටේ ආර්ථික තත්ත්වය සමාලෝචනය කරමින් ජනතාවට සහනයක් ලැබෙනවාද, සහන පැකේජ් ලැබෙනවාද, එය අපට දරන්නට පුළුවන් ආකාරයෙන් නැවත ආර්ථිකයේ ප්‍රකෘතිමත් වෙනවාද, මේ සියලු දේ බලා ඉදිද්දී ලබන 12 වෙනිදා අයවැය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත වනවා. ඒ අයවැය සැකසෙන්නේ කොහොමද? ඔය අතර අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශයක් අප උපුටා ගන්න දිවයිනෙන් හොඳ නරක සාපේක්ෂයි මෙවර අයවැය අභියෝගාත්මකයි අග්‍රාමාත්‍යවරයා කියන ප්‍රකාශ නෝමන් පලිහ වඩන දිවයිනට වාර්තා කරනවා. මෙය සැබවින්ම ඉතාමත්ම අභියෝගාත්මක කාලයක්. ඒ කාලේ ඉදිරිපත් කරන අයවැයත් අභියෝගාත්මක අයවැයක් වේවි. ඒ බවයි එතුමා සඳහන් කරන්නේ. ඒ අනුව කියනවා සෑම ආණ්ඩුවක්ම ඉදිරිපත් කරන අයවැය යෝජනා පිරිසකට සුබ වන විට තවත් පිරිසකට අසුබ වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා තිවයින ඉරිදා සංග්‍රහයට පැවසිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන 2022 වසර සඳහා වූ අයවැයද එසේ විය හැකි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ වගේම එතුමා හෙදී සඳහන් කරනවා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බොහෝ කටයුතු සිදු කරන බවත් කොහොම නමුත් මෙය ඉතාමත්ම අභියෝගාත්මක අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට නියමිත බවත් තමයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඔය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අත සලකුණ සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් පුවතකුත් තිබෙනවා. එයම උපුටා ගන්නවා මේ අද පත්තරේ තොරතුරු තුලින් ඔබට කියන්නට. ශ්‍රීල නිපය 3ට කැඩෙන ලකුණු ප්‍රදර්ශන ලියනගේ මේ ලාංඡනය සමගින් මේ බව වාර්තා කරනවා අද දිවයිනට. මොකද එහෙම වෙන්නේ කියලා අපි බලගොත් ආණ්ඩුවෙන් ඉවත් නොවීමත් පක්ෂ නායකත්වය තරුණ නායකවට ලබා නොදීමත් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර වී පක්ෂ කෑලි 3කට කැඩී යාමේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසුවායි කියන දේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙම තියෙනවා මේකට හේතුව මොකක්ද කියන කාරණාව. පක්ෂයේ නායකත්වය තරුණ පෙළ නායකයෙකුට ලබා දීම සහ
ආණ්ඩුවෙන් ඉවත් නොවීම කියන කාරණා මුල් කරගෙන මෙසේ අර්බුදය උග්‍ර වී ඇති බවයි සඳහන් වන්නේ. ඔය අතර අප සූදානම් වෙනවා ක්‍රීඩා පිටිය වෙතට අවධානය යොමු කරන්න. ඔබ දන්නවා 2020 ලෝකසලානේ ඊයේ තවත් තරගයක් ශ්‍රී ලංකාව සමග පැවතුණා. දකුණු අප්‍රිකාව අතර සහ ශ්‍රී ලංකාව අතර ඉතාමත්ම තියුණු අභියෝගාත්මක තරගයක්. කෙසේ නමුත් අවසානයේදී ජය තහවුරු කරගන්නට දකුණු අප්‍රිකානුවන්ට හැකියාවක් ලැබුණා. අප සූදානම් මෙහි තරගයේ විස්තර සහ තොරතුරු දැන් දකින්නට. It'll go to the boundary. Bowled him. No. Gone for the big one. No, just over. There's a very tall man there, but just over. On the onside, there's a fielder, another teaser. And oh, Tabrez Shamsi, what a cricketer. Tossed it up, gave it a lot of it. Straight back to Shamsi. And that's short and should be put away. Giving himself some room, but in the end it's straight to Markram, who takes an excellent catch off the boundary. That's a shot. Oh, well played. Oh! Like that. Takes the catch, Rabada. It's in the gap. It'll go for 4. Shot. Oh, wow. What batting. There we go. Not quite hit that. Not quite. Bowled him. So 143 to win. Oh, lovely. This could be another wicket. Chamira says, I'll handle it all myself. Oh, there's another mix-up this time. A direct throw sees the wicket of Rassie van der Dussen. Wonderful. The form he's in. Long on and deep mid-wicket. Oh, he's gone. Hasaranga. Wawindu's picked up a wicket again. Bavuma says, I can whack it. 3. Out. Got him. Oh, got him. Rabada! He's struck that! He's struck that all right! Back on Sri Lanka! And South Africa win by 4 wickets. මෙම තරගයේ කඩලු 4කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා යනුව තරගාවලියේ රැඳී සිටීමේ ප්‍රබල අභියෝගයක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇති වෙනවා. මොකද මීට පෙර ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයත් පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. කොහොම නමුත් ඉදිරි තරඟ සියල්ලක්ම ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් අධිටන නිනෝ තරඟ කළ යුතුයි. මොකද මේ තරගාවලියේ රැඳී සිටීමට නම් අප සූදානම් මේ ගැන මතක් කරමින් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්නට. අපි කාටූන් බලන වෙලාව මුලින්ම බලන්න සිළුවෙන පුවත්පතේ ඉඩික්ලික් කාටූනය. අපි බලමු කාටූනේ මොකද්ද තියෙන්නේ කියලා. බලන්නකො කාටූනේ. දියව් පොහොර දියව් කියලා පිරිසක් හොඳින් කෑ ගහනවා, උද්ඝෝෂණ කරනවා, පෙරලික් කරනවා. ඔය අතර දෙන්නෙක් ඉන්නවා දකුණු පැත්තේ, පේනවද? එතකොට ඩොලර් කුට්ටියක් අරන් ඇවිල්ලා මේ උද්ඝෝෂණ මෙහෙවන කෙනාට කියනවා මෙන්න මෙහෙම. මෙච්චර පොර දාලත් වැරදිටනේ කියන්නේ. කියනවා කට ඇරලා රසායනික පොහොර දියව් කියලා කියන්ට කියලා. අන්න එහෙමයි අර ඩොලර් කුට්ටිය දෙන ගමන් කෝට් කබායක් ඇඳගත්ත මහත්තැන් වගේ පේන කෙනෙක් මේ පොහොර ප්‍රශ්නේදී උසිගන්වන කෙනාට තමන්ගේ උපදේශය ලබා දෙන්නේ. ඔය අතර අපි යන්නේ දැන් තොප්පි කාටුනේ බලන්න.
අපි මේ දවස්වල නිතරම දැක්ක පඹේ ආදත් ඉන්නවා වෙලේ. ඔය අතර අවිල ඉන්නවා බන්දුල ඇමතිවරයා. ඔය අතර තොප්පි අහනවා තොප්පි කියනවා මිනිස්සු වැඩියෙන්ම ගිනි තිබ්බේ මේ වගේ වුණා කියලා අර පඹයව පෙන්නනවා. එතකොට බන්දුල ඇමතුමා කියනවා ඒ අතින් මං මාර වාසනාවන්තයි. මාව කවුරුත් ගිනි තැබ්බේ නෑනේ. ඒ නිසා මං මාර වාසනාවන්තයි කියලා. දැන් බන්දුල ඇමතුමා එහෙම කියනවා. එහෙම කියලා එතුමා නිතරම කතා කරන සතොසට නැත්තම් වෙළඳ සැලකට යනවා. ගියාට පස්සේ වෙච්ච හදිය අද හිඩස කාටුනේ පෙන්නනවා. එතුමා ඉන්නේ අද මුදලාලි විදිහට. මුදලාලි විදිහට සැරසිලා ඉද්දි සාමාන්‍ය ජනතාව අසංගල ඇවිල්ලා හාල් වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හොයනවා. මොකුත් නෑ. මකුළු දැලුත් බැඳිලා අද හිඩසින් කියන්නේ ඒ ගැනයි බන්දුල ඇමතුමා දෙස ව්‍යාපාරිකයා විදිහට නැත්තම් මුදලාලි මහත්තයා විදිහට hina වෙලා බලන් ඉන්නවා ඔච්චමට වගේ. ඔය අතර අසංග ඉදුලිල්ගේ සොරි සර් කාටුනේ අපි දැන් බලන්නේ. මෙතන ඉන්නවා මගොඩිස් එක්ක අසංග. මේ ආණ්ඩුව හැම ප්‍රශ්නයක්ම බිස්නස් එකක් කරගෙනලු. එතකොට අසංග කියනවා අපි හිතුවේ විහිළුවක් කරගෙන කියලා. ඔය අතර අපි බලන්නේ සිම්පල් මෑන් කාටුනය. පත්‍රේ බලන ගමන් මහත්තයා කියනවා යුගදනවි බලාගාරයත් ප්‍රශ්නයක් කියලා. ඒතොර හාමිනේ අර අනේ අනිච්චේ දුක්ඛේ කියලා වගේ අර නිකට අත තියාගෙන කියනවා මදෑ අලි මදිවට හරක් කිව්වලු. එහෙමයි කියන්නේ. ඔය අතර සේතන් කාටුනේ අපි බලන්නේ ලංකාදීපෙන්. බලන්නකො මේකත් මේ හාම සම්බන්ධ කතාවක්. විදුලි වර්ජනයක් අත ළඟ ඒ පුවත ඇහෙනවා. ඇහෙද්දි අර බල්බ් එක දිහා බලන් ඉන්න සේතන් බඩුමිල කියන පොට්ටනිය කර මත තියාගෙන මෙන්න මෙහෙම ගීත ඛණ්ඩනයේ කොටසක් අනුවාදනය කරනවා වචන ටිකක් දාලා. අඳුරට ඉඩදී අඳුරේ සැඟවි ලයිටුත් නොමැතිව අපි ඉන්නම් කියලයි සේතන් කියන්නේ. ඔය අතර අසංග ඉදුලිල් දේශ රඳින ප්‍රධාන කාටුනේ මොකද්ද බලමු. චීනය සහ ශ්‍රී ලංකාව අතර මේ පොහොර ප්‍රශ්න නිසා යම් කිසි මතභේදයක් ඇති වුණාද? මෙන්න අද අසංග මේ තත්වය දැකපු විදිහ තමන්ගේ අත උඩ ඉන්නවා ශ්‍රී ලංකාව නැමැති සත්වයා. ශ්‍රී ලංකාව කියලා කියමුකෝ. මෙතකොට මේ ඉන්නේ අර ගිනි පිඹින මහා රාක්ෂයෙක් විදිහට පෙන්නන ඒ චීනේ මකරා තමන්ගේ ගිනි දැලු ශ්‍රී ලංකාව කියන සත්වයා දෙසට විදින ආකාරයක් තමයි ඔබ දකින්නේ. දේශයට අසංග අදින අද ප්‍රතිරූපණය කරන ඒ කාටුනේ එයයි. ඔය අතර අපි දැන් බලන්නේ ලංකාදීපේ පියල් අදින ප්‍රධාන කාටුනය. ලංකාව තිබෙනවා ඒක දූපතක්. බලන්න මේ දූපතේ තියෙන බෝඩ් ලෑලි. කොවිඩ් ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය, ආර්ථිකයේ කඩා වැටීම, ආදායම් අහිවීම නැති ප්‍රශ්න වැලක් තියෙනවා. ප්‍රශ්න නූල් බෝලේ වගේ තියලා තියෙනවා. ඔය අතර ඊට මෙහා පැත්තෙන් මුහුදේ ඉන්න, වතුරේ ඉන්න අර කොට්ට මෙට්ට දරුව අරගෙන යන්න දෙන්නෙක් කියනවා අපිට අඩියක් තියාගෙන ඉන්න තැනක් ඇත්තෙම නෑ වගේ කියලා කියන්නේ. ඒ තමයි පියල් අඳින ප්‍රධාන කාටුනේ ලංකාදීපේට. ඒත් එක්කම අපි ඉක්මනින්ම වෙලාව දකින්න සූදානම් වෙලා බල්ල අපි ඉරිදා කවිය ඔබට කියනවා. තක්‍රීම් කිහිපෙන් පස්සේ අපි යන්නේ ඉරිදා කවිය බලන්න අද ලංකාදීපේ. කලින් කියපු කාටුන් ඔක්කොගේම සම්පින්නනේ වෙලා ඉරිදා කවිය අද ලියවෙනවා මෙන්න මෙහෙම. එදවස අප රට නිදහස ලබන විට රටවල් දිලිඳු අද දියුණුවේ දදය යට. පාලකයෝ එදා සිට මෙහි බොරුව කොට පත්කලෝ හිඟා කන තත්වයට රට. අන්න ඉරිදා කවිය. ඒකේ තියෙනවා සීලු කාරණාවල සම්පීඩනය. ඒ ගැන හිතන්න ඔබට ඕනෑ තරම් ඉඩහසර වෙන් කරමින් අපි සූදානම් වෙනවා සමුගන්නට විරාමයෙන් පසු ඔබ ලෝක සිතීමේ මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින්.